එකපාරට කිව්වා මේ ආයෝජනය කරන්න කියලා. ඩොලර් ගේන්න කිව්වා. නමුත් ඩොලර් එකට හරි වටිනාකමක් දෙන්නේ නැහැ. එතකොට මිනිස්සු කරපෑඩේ ආයෝජනය කරන්න බය වුණා. ශ්‍රී ලංකන් යාලයන් ගුවන් යානයේ දෙනවා එක්සත් අරාබි එමිරාජ්‍යය හදන වතුර බෝතලේ. හැමතිස්සෙම අපි අපේ රටත් එක්ක ජීවත් වෙන්න හදනවා. අපිට ඕනේ ඇත්තටම මෙහෙ එන්න. අපිට ඕනේ මෙහෙ ඉන්න. ඔවුන් ඇත්තටම සමනේ එක දවසක්වත් රට වැහුවේ නැහැ. එහෙම ආකර්ෂණය ගන්න නම් ඔය අර අපි කියන්නේ කුණු රස තමයිනේ බෙදන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් මම කරන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයන්වත් අර දේශපාලන බල කඳවුරු වලට තල්ලු කරලා ඒ මිනිසුන්ටත් එක පක්ෂ වලින් කැරට්ටලා දීලා ඒ මිනිසුන්ගෙත් අර මොලේ පොඩ්ඩක් කොලොප්පම් කරලා තියෙනවා. දැන් වෙනදාට අපි හිතමු ඩොලර් 100ක් එවන කෙනා දැන් ඇත්තටම මම දන්න විදියට තමන්ගේ පවුලට එදිනෙදා අවශ්‍ය කරන ප්‍රමාණය විතරක් එවලා ඉතුරු සල්ලි ටික හිත තියාගෙන ඉන්නවා. සුදේශ් බොහෝ කාලයක් සිට වාසය කරන්නේ විදේශගතව. හැබැයි ඔහු සමාජ මාධ්‍ය ජාල හරහා ලංකාව සමග ඉතාම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම ලාංකේය ප්‍රවෘත්ති උණුවේම ලෝකේ පුරා බෙදා හරින්නට සුදේශ් සෑහෙන වෙහෙසක් දරනවා. ඒ වෙහෙසෙන් ප්‍රතිඵල ලබන ලාංකිකයන් විදේශයන්හි පමණක් නොව ලංකාවෙත් ඉන්නවා. අපි මම හිතන්නේ සුදේශ එතනින් කතාව පටන් ගත්තොත් හොඳයි. මොකක්ද මේ ප්‍රවෘත්ති බෙදා හැරීමේ උණ? සමහරවිට ඔක්කොටම ඉස්සෙල්ලා මේක මගේ ජීවිතේ ඉතාමත්ම අමරණීය දවසක් කියලා කියන්න ඕනේ. මොකද මම ඔයාලට පුදුම විදිහට ආදරය කරන මිනිස්සෙක් පුංචි කාලේ ඉඳලා. රේඩියේෂන් එකේ ලන්දේසි දූපත අහපු දවසේ ඉඳලා අද දක්වා සමන්නයට ඒ කටහඬට සහ ඔබගේ ඒ ක්‍රියාකාරකම් වලට බොහොම ආදරය කරපු කෙනෙක්. ඉතින් ඔබත් එක්ක මේ විදිහට සංවාදයක යෙදෙනවා කියන එක මට හීනයක් වෙලා තිබුණ එකක්. මම බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. ඉතින් මුලින්ම සමන්නයට බොහොම ස්තුතියි මේ වගේ අවස්ථාවක් මට ලබා දුන්නට. එතනින් මම ආරම්භ කරනවා ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාල වලට එක් කරන්නට මම යොහුසුලුනේ මීට අවුරුදු 13කට ඉස්සෙල්ලා. ඒකට ඇත්තටම හේතු වුණේ අපි හිටියේ විදේශගත වෙලා එතකොටත් ලංකාවේ යුද්ධය ඉතාමත්ම තදින්ම පැවතුන කාලයක්. මේ යුද්ධයේ තොරතුරු ගැන අපි හරි උනන්දුවකින් අවධානයකින් හිටියා. වැඩියමක්ම අපිට ලැබුණ තොරතුරු ඇවිල්ලා ඇත්ත තොරතුරු නෙමෙයි. ඒවා හුඟක් සමහර වෙලාවට කටකතා, සමහර වෙලාවට තවත් කවුරුත් කියපු දේවල්. ඉතින් ඒ තොරතුරු අර අපිත් එක්ක හිටපු ඒ සමාජයේ ඉන්න සමහර මධ්‍යම පාන්තික සහ වැඩි පොත්පත් කියවන්නේ නැති අය කටින් කට අර එක කාක හත් දෙනා ගියේ කතා වගේ කතන්දර ගොඩක් මැවෙන්න ගත්තා. ඒ අතරේ ওই Facebook සමාජ මාධ්‍ය ජාලය ආරම්භ වෙනවා. මම ඒකට එකතු වෙනවා. එකතු වෙලා මම ඊට පස්සේ හිතුවා මේ තොරතුරු අපි අපේ රටේ වෙන දේවල් ගැන ඇත්ත තොරතුරු මිනිස්සුන්ට බෙදන්න ඕනේ කියලා. ඉතින් මගේ පෞද්ගලික දේවල් පළ කරනවට වැඩිය මම කළේ එතන ඉඳලා විශේෂයෙන්ම ලංකාවේ ඒ කාලේ පැවතුණු තත්ත්වය පිළිබඳව රාජ්‍ය මාධ්‍යවල තියෙන නිල ප්‍රවෘත්ති සහ මට ලැබුණ ඉතාමත්ම විශ්වාසවන්ත. මොකද ඒකට සම්බන්ධ වෙලා හිටියා ගොඩාක් මගේ හිතවත්ම මගේ පන්තිවල මිතුරන් එහෙම. ඒ අයගෙන් ලබාගත් තොරතුරුත් එක්ක ඒ තොරතුරු බෙදා හදා ගන්නට තමයි ඉස්සෙල්ලාම මේ සමාජ මාධ්‍යවල ප්‍රවෘත්තිඵල කිරීම ආරම්භ කළේ. එතකොට ඒ වෙනකොට මේ දැන් ඇත්තටම ගත්තොත් Facebook page ගොඩාක් තියෙනවානේ. හැම රූපවාහිනී මාධ්‍ය ආයතනයකමත් page එකක් තියෙනවා. පුවත්පත් ආයතන ගත්තම ඒවල page තියෙනවා. ඒව මොකුත් තිබුණේ නැහැ ඒ කාලේ ඇත්තටම. ඉතින් මේක මම ආරම්භයක් හැටියට පටන් ගත්ත දෙයක්. ඒ අතරේ මට තව ඔක පටන් ගන්න තව ඔළුවේ තව තිබුණ දෙයක් තමයි ඒ කාලේ හරි ජනප්‍රියනේ ස්වර්ණවාහිනියේ මුල් පිටුව බන්දුල පත්මකුමාර මහත්මයා කරගෙන ගියේ. බන්දුවේ තමයි මට මේ පත්‍ර කලාව ගැන හරි ආදරයක් ඇති කරපු මිනිස්සයා. ඉතින් මම
ඔහුටත් හරිම ආදරය කරනවා. ඉතින් මට හිතුණා මුල් පිටුවේ බන්දොයියා කරන වැඩේ මට මේ සමාජ මාධ්‍ය ඔස්සේ කරගන්නත් පුළුවන් කියලා. ඉතින් එහෙම හිතලා මම පටන් ගත්තේ මේ වැඩේ. ඉතින් මේක බලාපොරොත්තු නොවනට වැඩිය මේ අපේ අතර හිටපු අපේ යාළුවොත් ඒකම අපි නොදන්නා පිරිසකුත් ඒක අගය කරන්න පටන් ගත්තා. රටින් රට කටින් කට මේ කතන්දර පැතිරෙන්න පටන් ගත්තා, ෂෙයා කරන්න පටන් ගත්තා. මට විශාල රසික ප්‍රසාදයක් එන්න පටන් ගත්තා. මිනිස්සු මාව විශ්වාස කරන්න පටන් ගත්තා. ඒක නිසාම හොයලා බලලා හරිම දේ විතරක් ලියන්න මම පුරුදු වුණා. අදටත් ඒක කරනවා. මම හිතන්නේ පුද්ගලයෙක් වශයෙන් සමාගමක් හැටියට නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ප්‍රවෘත්ති වැඩිම ප්‍රමාණයක් මම හිතන්නේ මම වෙන්නේ නැති පළ කරලා ඇත්තේ පේජ් එක. මටත් ඒක ගණනය කරන්න බෑ. ඒක ලක්ෂ ගාණක්. ඉතින් මේ ලක්ෂ ගාණක පුවත් පළ කරන්නට ඊට වඩා 3-4 ගුණයක් වැඩි ප්‍රවෘත්ති ප්‍රමාණයක් මම කියවන්නේ නැති. ඒවා කියවලා එකතු කරලා ඒ වලින් වඩාත්ම විශ්වාසම ප්‍රවෘත්තිය තමයි මම පළ කරන්නේ. අද වෙනතුරු කවුරුත් බැනලා නැහැ මේ බොරුවක් ලියලා තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒක කරේ ඇත්තටම ගොඩාක් අර එක පැත්තක් ගන්නේ නැතුව බොහොම සීරු මාරුවට තමයි ප්‍රවෘත්තියක් පළ කරන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තියේ වගකීම මම ඊටාත්ම වගකීමෙන් දරනවා. ඒ නිසාම මිනිස්සුත් හිතවතුත් මම විශ්වාස කරන්න පටන් ගත්තා. හරි අමාරුයි ඒ වගේ දේවල් පළ කරලා ප්‍රවෘත්ති පළ කරලා පේජ් එකක වැඩි ආකර්ෂණයක් ගන්න. එහෙම ආකර්ෂණය ගන්න නම් ඔය අර අපි කියන්නේ කුණු රස තමයිනේ බෙදන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් මම කරන්නේ නැහැ. මම හිතනවා මගේත් එක්ක එකතු වෙලා ඉන්න 55000කට අධික ෆලෝවර්ස්ලා සහ ලක්ෂ ගාණක් ඉන්න අය ඒ ඇති මට. ඉතින් ඒ අයට ඒ දැනුම සහ සත්‍ය බෙදා දීම තමයි මම හිතන්නේ මගේ වගකීම. ඒ වගකීමයි කරන්නේ. දැන් සුදේශ් මේ ඔබ විදේශගත වෙන්නේ සෑහෙන කාලයකට පෙර ආතුව. කොයි කාලෙද ඔබ මේ ලංකාව අතහැරලා යන්නේ? ලංකාව අතහැරී නෑ සමනයි. ඒ කාලේ ඔබ දන්නවා 89න් පස්සේ අපිට ඇතිවෙච්ච ඒ තරුණ මේ ඒ කාල සීමාවදී අපේ තරුණකමත් එක්ක මේ රටේ රැඳීම පොඩි අවදානම් ගතියක් තිබුණා. ඉතින් උසස් අධ්‍යාපනය කියන එකත් දිගින් දිගට කරගන්න බැරි තත්ත්වයක් ආවා. ඒ අතරේ තමයි ඉගෙන ගනිද්දිම තමයි මට ওই රැකියාව ලැබුණේ 94. බහරේන් රාජ්‍යයට මම යන්නේ. ඒක ඇත්තටම ඒකත් හරි අමුතු කියන අපූර්ව අත්දැකීමක්. රැකියාව ලැබිලා ඉස්සෙල්ලා මම හොයනවා මේ රට කොහෙද තියෙන්නේ කියලා. ඒ කාලේ අපිට මේ Google map පරාම තිබුණෙත් නැහැ. ගෙදර තිබුණ සිතියම් පොතක බලනවා බහරේන් රාජ්‍යයේ කියන රට කොහෙද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා මට ලැබුණ රැකියාව සිංගප්පූරුවේ. නමුත් මං හිතුවා හෙට වැඩිය මෙහෙ හොඳයි වෙයි කියලා. ඉතින් මට ඒකත් බලන්න බැරි වුණා. කියන්නේ ඒ පොතේ තිබුණේ නැහැ මේ බහරේන් සිතියම් පොතේ තිබුණේ නැහැ. ඊට පස්සේ මම කල්පනා කරා කොහෙන්ද මේක බලන්නේ කියලා. මම බස් එකේ යන ගුණසේන පොත්වලට ගුණසේන සාප්පුවට යනවා පිටකොටුවේ. ගිහිල්ලා ගුණසේන ඇට්ලස් සිතියම් පොතේ හොයනවා. ඒත් මට දකින්නේ නැහැ. එක තැනක තිබුණා මැද පෙරදිග කලාපය විශාල කරපු සිතියම. අන්න ඒ සිතියමේ මම දකිනවා කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමිරාජ්‍ය සහ සෞදි අරාබිය අතර පුංචි තිතක් බහරෙන් කියලා. ඒක ගැන කියවලා හොයලා බලනකොට තේරුණා මේක පුංචි රටක්, ලස්සන දූපතක්, ගල්ෆ් කලාපයේ මුතු ඇටේ කියලා කියනවා. පුංචි රටක්. ඉතින් මට හිතුණා මේකත් අත්දැකීමක් කියලා. මම එහෙම හිතලා තමයි අනිත් එක හිතන්නේ අවුරුදු 2කට විතර ගිහිල්ලා එනවා කියලා. ඒ අවුරුදු 2කට ගිය ගමන තමයි මේ තාමත් එහි රැකියාව කරනවා. දැන් ඔබ 94 ඒ කියන්නේ සෑහෙන කාලයකට කලින් ගල්ෆ් කලාපයේ මුතු ඇටයට ඔබ යනවා. පෙරදිග මුතු ඇටේ ඉඳලා. දැන් 94 ඉඳලා මේ වෙනකන් ගල්ෆ් කලාපයේ මුතු ඇටේ සිදුවුණු වෙනස්කම් සහ පෙරදිග මුතු ඇටේ සිදුවුණු වෙනස්කම් ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සමාජ විනය පැත්තෙන් ඔබ කොහොමද දකින්නේ? කොහොමද ඔබ සංසන්දනය කරන්නේ? මං හිතනවා සමන්නේ අපි කොච්චර සමාජයට මේ වචන රිදෙන්න පුළුවන්. නමුත් අදටත් මම හිතනවා එදා අපි හිටපු සමාජයම තමයි ලංකාවේ අද පවතින්නේ. ඒ රටවල් ඊට වඩා ගොඩාක් ඉදිරියට ගිහිල්ලා. ඒගොල්ලන්ට නිදහස ලැබිලා තින්නේ අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා. අපිට නිදහස ලැබිලා දැන් අවුරුදු 75ක් වෙනවා. නමුත් ඒ රටවල් වල තියෙන දියුණුවයි
අපේ රටේ අපි ලබා තියෙන ප්‍රගතිය ඇත්තටම කනගාටුදායකයි. ඒක සමහරට අපිට හරි කනගාටු හිතන දෙයක්. දැන් සමහරෙක් කියන්න පුළුවන් නෑ ඒගොල්ලන්ට තෙල් තියෙනවනේ. තෙල් හින්දා ඒගොල්ලෝ හම්බ කරලා ඒගොල්ලෝ මේ විදිහට ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ට තියෙන තෙල් වලට වැඩිය අපිට වතුර තියෙනවනේ සමන්නේ. මේ වතුර වලින් අපේ රටට අපිට ලැබෙන මේ නොමිලේ ලැබෙන පිරිසුදු වතුර වලින් අපිට කොච්චර ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඒ ප්‍රයෝජන ගන්නෙත් නැහැනේ. ගුවන් යානාවල මම නිතර ගමන් කරනවා. ශ්‍රී ලංකන් යාලයින් ගුවන් යානයේ දෙනවා එක්සත් අරාබි එමිරාජ්‍යයේ හදන වතුර බෝතලේ. මේ සැරේ නම් එනකොට මට හම්බුණා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරපු වතුර බෝතලයක්. අර සමහර දවස්වලට ඒ වගේ ඒවා දැක්කම දුක හිතෙනවා. අපේ රටේ අපිට තියෙන ලොකුම සම්පත මේ ජලය. මේ ජලය ටික හරියට පිරිසිදු කරලා මුළු ලෝකෙටම බෙදන්න පුළුවන්. ඒ වලින් හම්බ කරන්න පුළුවන්. ඒවා කවුරුත් හිතන්නේ නැහැනේ. ඉතින් මං හිතනවා දැන් කවුරු හරි කියනවනම් නෑ ඒගොල්ලන්ට තෙල් තියෙන නිසා ඒගොල්ලෝ මෙහෙම කරා කියලා නෑ. ඒක මම නම් හිතන්නේ නෑ. ඒගොල්ලන්ට තෙල් විතරයි තියෙන්නේ. ලුණු ගෙඩියක්වත් හිටවන්න පොලවක් නෑ. අපිට මේ හැමදේම තියාගෙන ඉතාමත්ම වටිනා මානව සම්පතක් තියාගෙන ඇයි අපි මේ එකතන ඉන්නේ? දැන් ඔබ හිතන්නේ ඇයි එහෙම අපිට වුනේ? අපිට වුනේ හේතු දෙකක්. එකක් ජනතාව සහ ජනතාව පත් කරන පාලකයෝ. අපි හැමතිස්සෙම පාලකයන්ට වැරදි කියනවා. වැරදි පාලකයන්ට කියනවා. නමුත් අපි හිතන්නේ අපි මේ වැරද්ද නොකර ඉන්න ඕනේ කියලා. අපි මිනිස්සු අපි ජනතාව ගත්තොත් උපැන්න සාතිකේ ඉඳලා අපි බොරු කරන්න පටන් ගන්න තියෙනවා. දරුවෙක්ව ඉස්කෝලේකට දාන්න උපැන්න සාතිකේ හදනවා. ගෙදර ඇඩ්‍රස් එක හදනවා. ඩෙන්ටිටි කාඩ් එක වෙනස් කරනවා. પાස්පෝර්ට් එක වෙනස් කරනවා. කොහොම කර අපි පත් කරන පාලකයන්ට අපි කියනවා උඹලා කෙලින් කරපන්, එහෙම කරපන්, මෙහෙම කරපන් කියලා. මම හිතනවා ජනතාවක් හැටියට අපි මූලිකත්වය ගන්න ඕනේ අපි අවංක වෙන්න ඉස්සෙල්ලා. අපි අවංක වෙලා අපි එතනින් පටන් ගත්තොත් පාලකයන්ට එහෙට මෙහෙට යන්න බෑ. අපි දකපු රටවල් වල නායකයෝ, ඒ රටවල් වල නායකයෝ මේ දකින්නේ සමහරලාට නිදහස් දිනේට විතරයි ජනතාව අතරට එන්නේ. ඒගොල්ලෝ වැඩ කරනවා. ඒගොල්ලෝ පාලම් බෝක්කු වරින්න විවෘත කරන්න මේ පාරවල් දිගේ යන අය නෙමෙයි. මේ රටවල් ගණනාවක් අපි ගිහිල්ලා තියෙනවා. ඒ රටවල් වල නායකයෝ මේ ජනතාව අතරට එන්නේ ඇත්තටම කතාවක් කරන්න හරි එක්ක නිදහස් දිනයක නැත්නම් ජාතික උත්සවයකදී ඒ වගේ තැනකදී තමයි ජනතාව මේ පාලකයන්ව දකින්නේ. උදේට හවසට මේ පාලමක් විවෘත කරන්න, බෝක්කුවක් විවෘත කරන්න, එහෙම නැත්නම් මේ පුංචි දේවල් කරන්න ඒගොල්ලෝ ඒ කාලේ වැය කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා ජනතාවගෙන් පත්වන නායකයෝ වගකීම දරන්න ඕනේ ඒ පත්වෙන කාල සීමාව තුළ ජනතාව බලාපොරොත්තු දේ ඉෂ්ට කරන්න. ඒකම ජනතාව දැනගන්න ඕනේ අපි පත් කරන්නේ කාවද? ඒ පත් කරන නායකයාට ඒ වගකීම දෙන්න ඉස්සෙල්ලා අපිත් අවංකවම මේ රටේ ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම වුණොත් තමයි මේක ගොඩ ගන්න පුළුවන්, නැත්නම් හරි අමාරුයි. හොඳයි. සුදේශ් දැන් අපි ඔය ටිකක් බැරෑරුම් කතාවක හිටියේ. අපි එතනින් පොඩ්ඩක් වෙනස් පැත්තකට යමු වෙමු. දැන් අප දන්නවා ඔබ මේ බහරේන් රාජ්‍යයේ සේවය කළ වකවානුව තුල ලංකාවේ බොහෝ කලාකරුවන් බහරේන් වෙත ගෙන්වා ගැනීමට මැදිහත් වුණා. මම හිතන්නේ ඒ අත්දැකීම් ගැනත් අපි ටිකක් කතා කළොත් හොඳයි. ඔව් ඒකත් හරි සුන්දර අත්දැකීමක්. මම බහරේන් යනවා කියනකොට මම සුමති ප්‍රකාශන ආයතනයේ සහකාර කර්තෘවරයා හැටියට සේවය කරනවා. එතකොට බන්දුලපත් කුමාර මහත්මයා ඒකේ ප්‍රධාන කර්තෘ ධූරය. එතකොට අපි අරලිය සරසි සත්සර රැජින මැද පෙරදිග ලක්බිම වගේ පුවත්පත් ගණනාවක් පළ කරන ආයතනය. කලාකරුවෝ නිතරම උතන්ට ආගිය තැනක්. දවසක් කීර්ති පැස්කුවල් අපිත් එක්ක එකතු වෙනවා. ඒ වෙලාවේ මම කීර්තියට කිව්වා කීර්තිය මම මෙහෙම මට රසාවක් හම්බෙලා තිනවා. මම මෙහෙම යන්න හිතාගෙන ඉන්නවා බහරෙන් වලට කියලා. කීර්තිය කිව්වා මල්ලි මම දවසක් මමත් ගිහිල්ලා තිනවා මේ පුංචි ෂෝ එකකට. හරි ලස්සන රටක් මේ කියලා. එයා තමයි මට බහරෙන් ගැන මුලින්ම කියපු මිනිස්සයා. ඊට පස්සේ කිව්වා මේ ඔයාලට දැන් හැමතැනම යාළුවෝ මිත්‍රයෝ මේ අපි ඉන්නවනේ. මොන හරි දෙයක් ක්ලාස් එක කරන්න අපි එකතු වෙලා කරමු. මේ ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ආයතන කීපයකුත් එහෙ තියෙනවා. කියලා එයා තමයි ඕක මගේ ඔළුවට දැම්මේ විස බීජේ. ඊට පස්සේ ඒ ගියාන් පස්සේ මට එතනදී හොඳ මිත්‍ර කණ්ඩායමකුත් එකතු වුණා. මේ ඉතින් අර මගේ අර පුවත්පත් වල නිතර නම පළවීම නිසා අර මම එතනට ගියාම පොඩි එතන පිළිගැනීමක් ලැබුණා. අහවල් පුද්ගලයා මේ රටට ඇවිල්ලා ඉන්නවා කියලා.
ඊට පස්සේ මට ලංකාවේ තිබුණ සම්බන්ධකම් එකතු කරගෙන මම සංගීත ප්‍රසංග පටන් ගත්තා. ඇත්තටම ඇඟලුම් කර්මාන්ත ශාලා 14ක් එහි තිබුණා ඒ කාලේ. ගෑනු ළමෝ 3500ක් විතර සේවය කරා. ඉතින් ඒ අයත් අර හිර වෙලා මිරිකලා හිටපු ඒගොල්ලන්ගේ ඒ ජීවිතත් පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා හිතලා තමයි අපි සංගීත ප්‍රසංග පටන් ගත්තේ. ඊට පස්සේ එතනින් මම හිතන්නේ ප්‍රසංග 70කට ආසන්න ප්‍රමාණයක් කරන්නට ඉඩක් ලැබුණා. මට කියලා ගෙනියන්න, ඒ කියන්නේ මගේ ප්‍රසංගයකට කියලා මට ගෙනියන්න බැරි වුණේ අමරදේව සර්යි නන්දාමාලිනී මිස් විතරයි. අනිත් හැම ශිල්පියෙක්ම ඒ රටට ගෙනහිලා තියෙනවා වාදක කණ්ඩායම්, ගායකවෝ මම හිතන්නේ 300කට අධික ප්‍රමාණයක් විතර. මම ගාව ඒ වීසා කොපි තියෙනවා. ඉතින් හරි සතුටුයි ඒව දකින්නකොට. එහෙම යුගයක් තිබුණා මේ කොවිඩ් වලට ඉස්සෙල්ලා. දැන් මොකද තත්ත්වය? කොවිඩ් ලෝකේ පැතිරෙන්න පටන් ගත්තයින් පස්සේ මිනිස් ඒක රාශී වීම ගොඩක් අඩු කරා. මැද පෙරදිග හැම රටක්ම. ඉතින් බහරේනියත් එහෙමයි. තාමත් 30 දෙනෙකුට වැඩි එකට එක්රැස් වෙන්න බෑ. ඉතින් ඒක නිසා අපිට දැන් මේ වගේ දේවල් කරන්න බෑ. ඉතින් ඒ වෙනුවෙන් ඊට පස්සේ ටික ටික අර ඇමරිකානු ඒ FTA එකත් එක්ක, ඒ කියන්නේ මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකත් එක්කම ඒ තිබුණ ගාමන් ෆැක්ටරිස් එහෙම නැත්නම් ඒ ඇඟලුම් කර්මාන්ත ශාලා ජෝර්දානිය වගේ රටවල් වලට ගෙනිච්චා. එතකොට අපිට 3500ක් 4000ක් විතර හිටපු ඒ කාන්තා ශ්‍රම බලකාය ශ්‍රී ලාංකික ශ්‍රම බලකාය එතනින් නැති වුණා. දැන් නම් එච්චර විශාල සංඛ්‍යාවක් බහරින්නේ නැහැ. ඉතින් ඒකෙන් මේකෙන් තමයි පොඩ්ඩක් ඔය ප්‍රසංග අඩු වුණේ. දැන් මේ කොවිඩ් වසංගතයට කොහොමද මේ බහරේනේ මුහුණ දුන්නේ? මොන වගේ උපාය මාර්ගද පිළිවෙතක්ද වුන් අනුගමනය කළේ? ඔවුන් ඇත්තටම සමනේ එක දවසක්වත් රට වැහුවේ නැහැ. එක දවසක්වත් රට වැහුවේ නැහැ. අපි හැමදාම වැඩ කරා. අදටත් එහෙමයි. එකම දේ සෞඛ්‍ය නීති රීති ජනතාවත් අනුගමනය කළා. ඒක වැරදීමකින් හෝ කඩ කළොත් ඒ හා සමානව ඉතා විශාල වන්දි, ඒ කියන්නේ දඩ මුදල් එහෙම ගෙවන්නට සිද්ධ වුණා. හදිස්සිය හරි මාස්ක් එක නැතුව වාහනෙන් එළියට බැස්සත් හරි ඒ වෙලාවෙම දඩ මුදලක් දෙන තරමට නීති තද කරා. ඒක නිසා ජනතාවට වුණා ඒ නීති රීති අනුගමනය කරන්න. දැන් අපි වැඩ කරන කාර්යාලයක වුණත් හැමෝම මේ මාස්ක් එක පළඳගෙනම ඉන්න ඕනේ. ඉතින් ඒවට ඉන්ස්පෙක්ටර්ස්ලා පරීක්ෂකවරු දාලා තිබුණා සැරෙන් සැරේ ගිහිල්ලා බලන්න. ඉතින් අපි දන්නේ නැහැ කොයි වෙලේ කවුරු එනවද ඔෆිස් එකට කියලා. ඉතින් ඒක නිසා නීති රීති ඒ නීති මිනිස්සු හරියට ක්‍රියාත්මක වුණ නිසා කරපු නිසා සහ ජනතාවේ නීති රීති වලට අනුගත වුණ නිසා සෑහෙන පාලනයකින් කළා. ලෝකයේ ඉස්සෙල්ලාම එන්නත් විදින්න පටන් ගත්තේ බහරේනයේ සහ එක්සත් අරාබි එමිරාත්‍යය. 15000ක් එන්නත් ඉස්සෙල්ලාම ආවේ ඒ රටවල් දෙකට. ඉතින් අපි ඒ අත්දැකීමත් අපිට තමයි ඉස්සෙල්ලාම ලැබුණේ. ඉතින් ඒ අනුව ඒගොල්ලෝ අනිත් එක තව දෙයක් දැන් මම මෙහෙ එන්නට කලින් අපේ ශ්‍රී ලාංකික දිනයේ උත්සවයක් තිබුණා. ඒ අවස්ථාවේදී එහි රජයේ ඉහළම නිලධාරියෙක් සමග තානාපතිනියයි අපි කතා කර ඉඳදී එතුමා තානාපතිනියට කිව්වා ලෝකේ ඊ타මත්ම වටිනා එන්නත් අපි මේ රටේ ගෙනල්ලා දුන්නා. ඒකෙන් වැඩිම ප්‍රයෝජන ගත්ත එක්ස්පැට්‍රියට්ස්ලා කියලා. මේ ශ්‍රම බලකාය පිටින් ආපු විදේශගත ශ්‍රම බලකාය. ඉතින් අපිට තිබුණා තෝරගන්න. අපි මොන රටේ ඉඳලා ආවත් ඒගොල්ලෝ අපිට ඉඩ දීලා තිබුණා, නිදහස දීලා තිබුණා Tamanට කැමති එන්නතත් තෝරගන්න. ඉතින් අපි හුඟක් වෙලාවට අපිට කැමති වඩාත්ම විශ්වාසදායී එන්නත අපි තෝරගත්තා. ඒගොල්ලෝ කිව්වේ නෑ ඔයගොල්ලෝ පිටින් ආපු කට්ටිය අපි ඔයගොල්ලන්ට දෙන්නේ මෙහෙමයි එහෙමයි කියලා. එහෙම දෙයක් තිබුණේ නෑ. ඒ රටේ අපි හිතමු ගෙදරක ස්වාමියා සහ ස්වාමිදුව ඉස්සෙල්ලාම එන්නතට යොමු කරේ තමන් ගාව වැඩ කරන ගෙදර වැඩ කරන ගෘහ සේවිකාව සහ රියදුරු මහත්මයා. ඒගොල්ලෝ විශ්වාස කරේ මේ අය තමයි එළියට යන්නේ. මේ අය තමයි සමාජයත් එක්ක ගැටෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලාම මේ අයව ආරක්ෂා කරන්න. ඊට පස්සේ තමයි ගෙදර නෝනායි මහත්තයා ආරක්ෂා වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ ප්‍රතිපත්තිය ඒගොල්ලන්ට තිබුණා. ඒගොල්ලෝ හැම වෙලාවෙම අපි ගැන හොඳින් බැලුවා. ඉතින් ඒක නිසා ඇත්තටම ඒක ගොඩාක් හොඳින් පාලනය වුණා කියලා මම විශ්වාස කරනවා. විදේශගතව සේවය කරන ඔබට සහ අපි බහරේනයට මේක සීමා කරගත්තොත් පළවෙනි අවස්ථාවේ මේ එහෙ ඉන්න ශ්‍රී ලාංකික ඔබේ මිතුරයන්ට ලංකාව සම්බන්ධයෙන් මොන වගේ අත්දැකීමක්ද නැත්නම් මොන වගේ හැඟීමක්ද මේ
වර්තමානයේ තියෙන්නේ? ලංකා මම කියන්නේ විදේශ සේවාව විදේශ ශ්‍රමිකයන් සම්බන්ධව ලබන්නා වූ අත්දැකීම් ඔස්සේ. විදේශ ශ්‍රමිකයන් කියන්නේ සමන්නේ ඇත්තටම අපි හරි අවාසනාවන්ත මිනිස්සු කොටසක්. අපි කොච්චර දැන් ලංකාවේ ඉන්න අය නම් හිතනවා මේගොල්ලෝ ගිහිල්ලා හරි සතුටින් මෙහෙම ඉන්නවා කියලා. ඇත්තටම අපි හරි අවාසනාවන්තයි. මොකද අපි හැම වෙලාවෙම අපි කොච්චර දේවල් අපිට ලැබුණත් අපි මානසිකව හරි ඒක අසහනකාරී කියන වචනේ ඇත්ත හරිද දන්නේ නැහැ. නමුත් මානසිකව අපි හරි ව්‍යාකූල තත්වයකින් ඉන්නේ. අපි හැමතිස්සෙම අපේ දෙමාපියොත් එක්ක රැඳෙනවා. සමහරවිට අපි එහෙ වාහනයක් කෙලවගෙන යද්දී අපිට දැනෙනවා මේ අපි යන්නේ බොරෙල්ල හන්දියෙන් මේ කොයින් හරි කියලා එහෙම මැවෙනවා. හැමතිස්සෙම අපි අපේ රටත් එක්ක ජීවත් වෙන්න හදනවා. අපිට ඕනේ ඇත්තටම මෙහෙ එන්න. අපිට ඕනේ මෙහෙ ඉන්න. මෙහෙ අපේ අම්මලා තාත්තලා දෙමාපියෝ සහෝදර සහෝදරියන් එක්ක ඉන්න. නමුත් පවතින ආර්ථික තත්ත්වය සහ රටේ පවතින මේ අවශ්‍යතාවය නිසානේ හැමෝම විදේශගත වෙලා ඉන්නේ. කවුරුත් ආසාවට ගිහිල්ලා ඉන්නේ නැහැ. දැන් අද තරුණ පරම්පරාවනත් දුවල යන්න හදන්නේ ඉන්න බැරි නිසානේ. එතකොට ඉන්න බැරි එක ඉන්න රටක් කරන්න පුළුවන්කම ලැබුණ දවසට ඔය අපි හැමෝම මෙහෙ තමයි ඉන්නේ. අපිට මැරෙන්න ඕනේ මේ රටේ. ඉතින් අපේ ඇත්තටම කිව්වොත් අපි වැඩිම ආදරය කරන මිනිස්සු ඉන්නෙත් මෙහෙනේ. දෙමාපියෝ ගත්තම එක්කම සහෝදර සහෝදරියන් ගත්තම දුව දරුවන් ගත්තම රට ගත්තම මේ පොළොවට අපි කොච්චර ආදරේද? දැන් කවුරුත් හිතයි සමහර අය අපි දැකලා තියෙන සමාජ මාධ්‍යවල ගිහලා මේ පිටරට ගිහිල්ලා මේ ඇත්තටම කිව්වොත් ලංකාවට වැඩියෙන්ම ආදරය කරන මිනිස්සු කොටසක් ඉන්නේ විදේශගත වෙලා. සුනාමියක් ආවත්, ගම් වතුරක් ආවත්, නියඟයක් ආවත්, මොනියම් හෝ දෙයක් ආවත් ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ මේ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝනේ. සමහරවිට ලංකාවේ මිනිස්සු ඇහැරෙන්න ඉස්සෙල්ලා එහෙ මිනිස්සු පටන් අරගෙන උදව් කරන්න පටන් ගන්නවා. ප්‍රථමයෙන් තමන්ගේ පවුල් වල අයට ඊට පස්සේ තමන්ගේ ප්‍රදේශයට රටේ අයට මොනතරම් උදව් කරනවද විදේශගත වෙලා ඉන්න ලාංකිකයෝ. වෙන මොකුත් ඕනේ අද ලංකාවේ තියෙන ප්‍රධානම ඉපයුම් මාර්ගය එකක් ඇඟලුම් කර්මාන්ත ආයතන වලින් අපිට ලැබෙන ඒ විදේශ විනිමය. දෙවනුව විදේශගත ශ්‍රමිකයන් මේ රටට එවන විදේශ මුදල්. මම දන්න විදිහට කෝටි 90000ක් විතර රුපියල් අවුරුද්දකට විදේශගත ශ්‍රමිකයන් මේ රටට ප්‍රේෂණය කරනවා. මේක තමයි අපිට ලැබෙන විශාලම ආදායම. එතකොට අපේ මිනිස්සු මිනිස්සු රටට ආදරේ නැත්තම් එහෙම කරන්නේ නැහනේ. ඒ සල්ලි ඒගොල්ලෝ එවන්නේ තමන්ගේ පවුල් නඩත්තු කිරීමට. ඒකම තමන් හැම වෙලාවෙම ඒගොල්ලෝ හදන්නේ ලංකාවේ දෙයක් මොන හරි කරන්න. කීයක් හරි හම්බ කරගෙන එන කෙනෙක් හදන්නේ පුංචි හරි කඩයක් දාගෙන ලංකාවේ ඉන්නේ. කීයක් හරි හම්බ කරගෙන එහෙන් හම්බ කරගෙන එන කෙනෙක් හදන්නේ මෙහෙ ගයක් හදාගන්න මිසක් ඇමරිකාවේ ගයක් හදන්නේ නෙමෙයි. ඒක නිසා අපි ඉන්නේ මේ රට දිහා බලාගෙන. අපි මේ පැත්තේ හැරිලා ඉන්නේ හැමතිස්සෙම. ලෝකේ කොයි ඉසව්වේ කොතන හිටියත් අපි ඉන්නේ ලංකාවේ පැත්ත හැරිලා. ඉතින් අපිට ඕනේ මේ රට. අපිට රැක ගන්න ඕනේ මේ රට. අපි එන්න ඕනේ මේ රටට. අපි ආස මේ රටේ ඉන්න. ඉතින් ඒ தත්ත්වය සහ ඒ පසුබිම අපිට හදලා දුන්නොත් මිලියන 2ක් වෙන විදේශගත ශ්‍රී ලාංකිකයෝ ඇත්තටම ඒ අයට පුළුවන් ලෝක බැංකුවට වැඩිය මේ රටට උදව් කරන්න. හරියට කතා කරා නම් ඒ විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් මේ රට ගොඩ ගන්න. වෙලා තින්නේ ඒ අයට අවස්ථාව දෙන්නේ නැහැ. එක අවස්ථාවකදී මට ඉඩක් ලැබුණා ලංකාවේ ඉහළම බලධාරීන් ඉන්න තැනක සාකච්ඡාවකදී යෝජනාවක් කරන්න. මම කිව්වේ දෙයයි. මම කිව්වා මේ රට දියුණු කරන්න වඩාත්ම උචිත දේ සංචාරක කර්මාන්තය. විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගොඩාක් ඉන්න හුඟක් හොඳ රස්සාවල් කරන ගොඩාක් සල්ලි තියන අය ඉන්නවා. ඒ ඔබතුමන්ලා පුළුවන් නම් දිස්ත්‍රික්කයට එක අපි හිතමු නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩමක් අරගෙන අක්කර 50ක් විදේශගත ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකුට දෙන්න කොටස් කඩලා මෙතන මේක ටවුන් එකක් අලුත් ටවුන් එකක් මෙන්න ටවුන් ප්ලෑන් එක මෙතන ඔයා හදන්න ගයක් අපි ආණ්ඩුවෙන් උදව් කරනවා පහසුකම් සලසලා දෙනවා ඔයා හදන ගේ ඔයා රෙන්ට් එකට දෙන්න ඔයා ඉන්න රටේ ඉන්න අයට එන්න දෙන්න එයාට ඉන්න දෙන්න මේක ගෙස්ට් හවුස් එකක් කරන්න අපි ඒ ආරක්ෂාව දෙනවා අපි කරන්නේ නැද්ද සමහරයි අපි කරන්නේ නැද්ද අපි බැංකුව වලට ණය වෙලා හරි අපි ඒක හදනවා. හදලා අපේ රටේ ඉන්න අපේ ඒ රටවල් වල ඉන්න අපේ යාළුවන්ව විදේශිකයන්ව අපි එවනවා. අන්න මගේ ගෙයක් තියෙනවා කියලා ඉන්න දවස් 7ක් මේකයි ගාන. මේ ඩොලර් ටික අරගෙන යන්න. මේ පහසුකම තියෙනවා. ඔයාට සේවිකාවක් අපිට දෙන්න පුළුවන්. ඔයාට වාහනයක් අපිට දෙන්න පුළුවන්. ඔයාව එක්කගෙන යන්න පුළුවන්. ඔයාගේ පවුලේ අපිට බලා ගන්න පුළුවන්. මම ඒ ඉල්ලීම කරා ඒගොල්ලන්ගේ. ඒක ලියා ගත්තා විදේශ අමාත්‍යාංශයේ උසස්ම නිලධාරියෙක් එක ලියා ගත්තා. මොකද අද ඒතරතුරු ඒක කෙරුන්නේ නැහැ. ඒ වගේ පුංචි දේවල් ලොකු දේවල් ඕනේ නැහැ.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉඩක් දුන්නොත් මේ රට ගොඩ ගන්න මෙන්න මේ වගේ ව්‍යාපෘති ඔයගොල්ලෝ කරන්නේ. දැන් ඔබතුමාගේ ගෙදර ආපුවම මම හරිම සතුටුම දකපු දෙයක් තමයි මේ සෝලාර් පැනල් මේ සූර්ය බල ශක්තිය ඔබතුමා උපයෝගී කරගන්න. දැන් ওই ව්‍යාපෘති විදේශගත ශ්‍රී ලාංකිකයන්ට කිව්වොත් එහෙම ඔයගොල්ලන් තමන්ගේ නිවසේ හරිය එහෙම නැත්නම් මේ ඉඩක් තියෙනවා. මේ වර්ග අඩි ප්‍රමාණය ඔයා මේ හදන්න සූර්ය බල ශක්තිය දෙන්න මේ රජයට ඒක විකුණන්න. කරන්නේ නැද්ද? කරනවනේ. තමන්ට එතනදී අවශ්‍ය වෙන්නේ රජයෙන් ලබා දෙන සහතිකය සහ විශ්වාසය. ඒ ආයෝජනයට ලබා දෙන විශ්වාසය. ඒ විශ්වාසය දුන්නොත් අපිට ලෝක බැංකුවටයි චීන බැංකුවලටයි හිඟා කන්න යන්න අවශ්‍යම නැහැ. ඒ විදේශගත ශ්‍රී ලාංකිකයෝ හරි බලවත් අය ඉන්නවා. ඒ අයට පුළුවන් ආයෝජකයෝ ගෙන්න ගන්න. නිදි වදින තානාපති කාර්යාලවලට වැඩිය විශාල වැඩ කොටසක් ඒ විදේශගත ශ්‍රී ලාංකිකයන්ට කරන්න පුළුවන්. පෞද්ගලිකව ඒගොල්ලන්ට විශාල කන්ටැක්ට්ස් තියෙනවා. සම්බන්ධතා තියෙනවා. ඒ සම්බන්ධතාව වලින් පුළුවන් මේ රට ගොඩ ගන්න. අපිට ඕනේ ඒ අවස්ථාව දෙන එක විතරයි. විදේශ අමාත්‍යාංශයක් කියලා දෙයක් තිබුණාට ඒවල සමාජයට තියෙන ඒ නීති රීති හරි එහෙම නැත්නම් ඒ මොන හරි දේවල් හින්දා ඒගොල්ලෝ අපි ගාවට එන්නේ නැහැ. කියන්නේ අපි අමතන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම යන්නේ රාජතාන්ත්‍රික මට්ටම් වලට. නමුත් ඊට වැඩිය දෙයක් අපිටනේ අපේ රට ගැන ආදරේ තියෙන්නේ. ඇයි ඉතින් අපෙන් ඒ වැඩේ ගන්නෙ නැත්තේ? මං හිතනවා ඒක තමයි දැන් මේ රට වැටලා තියෙන තත්ත්වය ගොඩ එන්න නම් ඒ මිලියන 2ක් ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයෝ එකතු කරගත්තා නම් මං හිතනවා ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි හිතමු මේ මිලියන 2ටම උදව් කරන්න බෑ කියලා. ලක්ෂ 5ක් එකෙන් 4න් එකක් එකතු නැහැ කියන්නකෝ. ඒගොල්ලන්ට පුළුවන් මේක කරන්න. අවශ්‍ය වෙන්නේ විශ්වාසය දෙන එක එච්චරයි. දැන් ඔය විශ්වාසය දෙනවද? එතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්ක මේ ඊයේ පෙරේදත් ඔය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ විදේශගත ලාංකේය ශ්‍රමිකයන් ඊටාම මේ අසතුටෙන් එහෙම නැත්නම් නොරොක් වෙලා කතා කරලා තිබුණා. ඔවුන් නෙවන විදේශ විනිමය සම්බන්ධයෙන් අනුගමනය කරන නීති රීති ආදිය පිළිබඳව. මොකද්ද මේ ප්‍රශ්නේ? සමහරවිට මම දන්නේ මේ නීති හදන්නේ කාට මේ කියන්නේ නීතියක් හදන්න ඕනේ රටේ ජනතාවට හරි එහෙම නැත්නම් රටට හරි සෙතක් වෙන්නනේ. මම දන්නේ ඔය නීති කාට සෙතක් වෙන්න මේ හදනවද කියලා. දැන් උදාහරණයක් හැටියට ඒ දවස්වල අපිට කිව්වා NRFC ගිණුම් වලට තැන්පත් කිරීමේදී විශාල පොලියක් ලබා දෙනවා ආකර්ෂණීය පොලි ලබා දෙනවා එහෙම කීකේ මිනිස්සුන්ට කිව්වා ඩොලර ගේන්න කියලා. ඉතින් හුඟක් අය මේ විවිධ බැංකු වලින් ඒ ඩොලර් මේ ආයෝජනය කරලා ෆික්ස් ඩිපොසිට් දාලා මේ ඒගොල්ලෝ බලාගෙන හිටියා. අවුරුද්දක් පිරුණාන් පස්සේ 106ක් දුන්න පොලිය 104 කරා. ඉස්සල්ලාම කරපේඩේ පොලිය අඩු කරපේක. දැන් උදාහරණයක් ඇට අපි තමු ඩොලර් නැති වුණත් ලංකාවේ මුදලක් ආයෝජනය කරන්න. මම ලක්ෂ 40ක් මුදලක් ආයෝජනය කරා නම් මේ ඉස්සල්ලා තිබුණ පොලි අනුපාතය අනුව 106ක් 107ක් 13ක් දක්වා තිබුණනේ පොලි. දැන් 104න් ලැබෙන්නේ. එතකොට ලක්ෂ 40ක් තියෙන එක්කෙනෙකුට මම හිතන රුපියල් 12000ක් වගේ තමයි දැනට පොලියක් ලැබෙන්නේ. හරි. පොලිය පැත්තකින් තියන්නකෝ. දැන් විදේශගත වෙලා ඉන්න හැමෝගෙම පුංචි බයක් තියෙනවා. ඒගොල්ලෝ එහෙ තියෙන සල්ලි මෙහෙ ගෙනල්ලා ආයෝජනය කළොත් ඩිපොසිට් දැම්මොත් හෙට දවසේ ඔය පාර්ලිමේන්තුව කියන එකේ 3න් 2 බලයක් අරගෙන කිව්වොත් එහෙනම් මේ සියලුම ඩොලර් ටික ආණ්ඩුවට ගන්නවා මේ රජය අමාරුක වැටලා ඉන්නවා කියලා අපි මොනා කරන්නද කියන්නකෝ. අපි මොකද කියලා ගහලා ගන්නද? උද්ඝෝෂණය කරන්නද? අපි ගිහිල්ලා මේ ජිනීවා මානව හිමිකම් එකට ගිහිල්ලා කියන්නද? දුප්පත් මිනිස්සුනේ මේ මිනිස්සු හම්බ කරන කී හරි ඒගොල්ලෝ කැමති මේ රටේ තියන්න. මම ඒක හැමතිස්සෙම අර විශ්වාසය කියන වචනේ රිපීට් කර කර කියන්නේ. මොකද මෙච්චර කාලයකට අපි කිසි කෙනෙකුට ඒ විශ්වාසය කිසිම රජයකින් දීලා නැහැ. අපි මේ රජය විතරක් නෙමේ කලින් තිබුණ පැවති රජයකට. අපි අනන්තවත් ඉල්ලුවා රටට වැඩියෙන්ම ඩොලර් ගේන අය වෙනුවෙන් යම්කිසි සහන දෙන්න කියලා. කිසිම සහනයක් දීලා නැහැනේ. එයාපෝට් එකේ ඉඳලම කරන්නේ හූරම් කණ එකනේ. එයාපෝට් එකෙන් බැස්ස වෙලාවෙ ඉඳලා කරන්නේ හූරම් කණ එක. විදේශගත ශ්‍රී ලාංකිකයෙක් ගිහ එළියට එනකොටම එතන ඉඳලම එතන ඉන්න සුළු සේවකයෙක් ඉඳලා එළියට ඇවිල්ලා ටැක්සි එක නගින එක දක්වාම එතනින් ගෙදරට කොටස දක්වාම හූරම් කන්න බලන්නේ.
විදේශගත වෙන්න යන්නකෝ. විදේශගත වෙන්න යන දැන් ඇත්තටම බංග්ලාදේශ වගේ රටක් ගත්තම ඒගොල්ලෝ වැඩියෙන්ම දියුණු වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ශ්‍රම බලකාය ඒ රටවල් වලට යවලා. අද බංග්ලාදේශය තමයි මුළු ආසියාවෙන් දියුණුම රට වෙලා තියෙන්නේ ඔය ශ්‍රම බලකාය හරියට පාවිච්චි කරපු නිසා. ඉතින් අපිට ඒ වගේ ශ්‍රම බලකායක් තියෙනවා. හිතන්නකෝ කවුරු හරි දැන් මම හෙට අලුතෙන් ඒ රටකට යනවා නම් විදේශීය නියුක්ති කාර්යාංශයට ඔබ දවසක ගිහිල්ලා බලන්නකෝ. ඒගොල්ලෝ මොන වගේ සහයෝගයක්ද දෙන්නේ ඔබට කියලා. අර මිනිස්සයාට ඒ ගමන එපා කරන තැනට දෙයක් කරනවා මිසක් ඔහුව දිරිගන්නලා ඒ විදිහට යවන්න විදිය දෙයක් කරන්නේ නැහනේ. විවිධාකාර ලිපි ලේඛන ඒවා මේවා ඔක්කොම අරගෙන එන්න කියලා හරි ප්‍රශ්න ඇති කරන්නේ. එයාපෝට් එකෙත් මම කොච්චර දැකලා තියෙනවද සමහර අම්මලා ඉන්නවා ඒගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැහැ. ඒ පවතින නීති රීති. මේ නීති රීති මම හිතනවා මනුස්ස යහපත සඳහා මිනිස්සුන්ගේ දියුණුව සඳහා ඇති කරනවා නම් තමයි වඩාත් හොඳ. නැතුව දැන් මම දන්නේ නැහැ දැන් ඒගොල්ලෝ එකපාරට කිව්වා මේ ආයෝජනය කරන්න කියලා ඩොලර් ගේන්න කිව්වා. නමුත් ඩොලර් එකට හරි වටිනාකමක් දෙන්නේ නැහැ. එතකොට මිනිස්සු කරපැඩේ ආයෝජනය කරන්න බය වුණා. දැන් වෙනදට අපි හිතමු ඩොලර් 100ක් එවන කෙනා දැන් ඇත්තටම මම දන්න විදියට තමන්ගේ පවුලට එදිනෙදා අවශ්‍ය කරන ප්‍රමාණය විතරක් එවලා ඉතුරු සල්ලි ටික හිත තියාගෙන ඉන්නවා. 90%ක්ම අපේ හිතවත් අය එහෙමයි දැන් කරන්නේ. ඒකට හේතු උනේ බැංකු පද්ධතිය ගැනත් විශාල අවිශ්වාසයක් ඇති වුණා පහුගිය සිද්ධ වෙච්ච දේවල් හින්දා. ඊළඟට ඒගොල්ලෝ මේ කල්පනා කරා අපි ආයෝජනය කරාට සමහරවිට අපිට මේක ආයෙ නොලැබෙයි කියලා. හිතන්න විදේශගත ශ්‍රී ලාංකිකයෝ කියන්නේ ආයෝජකයෝ කියලා. මේ රටට ඉන්න හොඳම සහ ආදරණීයම ආයෝජකයෝ ටික තමයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ. බැංකු පස්සේ යන්නේ නැතුව රටවල් වල ගිහලා හිඟා ගන්න නැතුව අපේ මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්න. අපේ මිනිස්සුන්ට විශ්වාසය දෙන්න. එතකොට අපිට පුළුවන් මේ රට ගොඩ ගන්න. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ ඊටාම දරුණු නීති රීති මේ විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් නිවේදනය කරුණා. ඒ කියන්නේ නිල වශයෙන් මුදල් ලෙවන්න නැතුව වෙනත් මාර්ග වලින් මුදල් ලෙවුවොත් බැංකු ගිණුම් අවලංගු කරනවා. ඒ වගේ බරපතල නීති. මේ වලින් ප්‍රතිඵලයක් තියෙනවද? ඔය ප්‍රකාශ වලින් කරුණේ රටට එන තිබුණු සල්ලි ටිකක් නැති වෙච්ච එක. ඇත්තම කතාව. මිනිස්සු බය නැතුව ප්‍රේෂණය කරගෙන තිබුණු ඒ මුදල් ප්‍රමාණය මම අර මුලින් කිව්වා වගේ සමහරලාට මේ එවන ප්‍රමාණයට වැඩිය ගොඩාක් අඩු කරා ඒගොල්ලෝ. පවුලට තමන්ගේ පවුලයට අවශ්‍ය ප්‍රමාණය විතරක් මුදල් එවන්න මිනිස්සු පෙළඹුණා. ඒකෙන් උනේ රට තවත් බරපතල ආඝාතයකට වැටුණා. ඒක මොකද මුල් කාලීනව දැන් සමනය බලන්න 2018 19 2021 මේ අවුරුදු 4 විදේශගත ශ්‍රී ලාංකිකයන් රටට එවපු මුදල් වල ප්‍රමාණය බලන්න ඒකම බලන්න ඔය නීති රීති දැම්මෙන් පස්සේ ඒගොල්ලෝ එවපු මුදල් ප්‍රමාණය ඒවට සංසන්දනය කරලා මං අනිවාර්යයෙන්ම කියනවා 150කට වැඩිය මුදල් අඩුයි එවනවා. එවන්නේ නැහැ. එවන්නේ නැති තරම්. මොකද මිනිස්සු නීති රීති වලින් හදන්නත් බෑ. ඒගොල්ලන්ට විශ්වාසය දෙන්න ඕනේ. ඒගොල්ලන්ට හරි විදියක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ මුදල් වලට වටිනාකමක් ලැබෙනවා. මොකද අපිට නිකන් මුදල් හැමෝම එන්නේ නැහැ නේ සමන්නේ. දැන් මේ රටේ අපි දන්නවා සාමාන්‍ය දවසක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 25 හරි 30යි කියන්නකෝ. මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වුණාම ඒ මිනිස්සයා සෙන්ටිග්‍රේඩ් අංශක 50 මම වැඩ කරනවා සෙන්ටිග්‍රේඩ් අංශක 50 51 උෂ්ණත්වයේ. අපිට මේ කිසි දෙයක් නිකන් හම්බෙන්නේ නැහැ. අපි සෑහෙන මහන්සි වෙනවා අපිට හම්බෙන රුපියලක් හරි හොයාගන්න. එතකොට ඒ ගෙනෙලා එහෙම උපේන සල්ලි අපි හිතමු අහිංසක ගෘහ සේවිකාවක් එයා පැය 24න් වැඩ කරන්න ඕනේ. එයාට ඒ කියන්නේ ගෘහ සේවිකා කියන කෙනෙක්ගේ මේ පැය 8ක සේවයක් නෙමෙයිනේ තියෙන්නේ. පැය 24ක විශාල සේවයක් එයා කරනවා. එතකොට එයාට හම්බෙන සොච්චම ඒක මේ රටට ආවයන් පස්සේ ඒකට හරි වටිනාකමක් නැත්තම් මොකක්ද ඒකේ ඒ නීති වල ඇති ඵලෙ? ඒක නිසා මම කියනවා නීති රීති නෙමෙයි විශ්වාසය දෙන්න. විශ්වාසය දුන්නම අපිට ඒ අයගෙන් ඒ ප්‍රේෂණ ලබා ගන්න පුළුවන්. දැන් අපි තවත් දකින දෙයක් තමයි දැන් ඔය අපි කිව්වේ මූල්‍යමය පැත්තෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලබාගත හැකි
වාසිය සහ සේවය. දැන් ඒ සඳහා ලංකාවේ මේ කිසිදු යහපත් ප්‍රතිචාරයක් අවුරුදු ගණනාවක් තිස්සේම ලැබිලා නැති බවයි සුදේශයේ කතාවෙන් අපිට වැටහෙන්නේ. දැන් ඊට අමතරව තවත් පැත්තක් තියෙනවා සුදේශ. දැන් මේ දුරු රටක ගිහිල්ලා ඔබ කිව්වා වගේ ඊටමත් කටුක පරිසරයක දුක් විඳගෙන සේවය කරනවා. දැන් මේ විශේෂයෙන්ම මේ මම කියන ප්‍රශ්නේ වඩාත්ම බලපාන්නේ මේ පහළ මට්ටමේ මේ නුපුහුණු මට්ටමේ සේවාවල නිරත වෙන අපේ ලාංකේය සහෝදර සහෝදරයන්ට. දැන් උන්ට ප්‍රශ්නයක් ඇති වුණොත්, උන්ට ගැටලුවක් ඇති වුණොත්, උන් අර්බුදයකට මැදි වුණොත්, ඒක සමහර විට භෞතිකව වෙන්න පුළුවන්, සමහරට මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේ වගේ දෙයකට විසඳුමක් දෙන ක්‍රමවේදයක් හැදිලා තියෙනවද? විසඳුමක් වෙන ක්‍රමවේදයක් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කෙරෙලා නැහැ. අමාරුම අවස්ථාවලදී තානාපති කාර්යාලය මැදිහත් වෙනවා. එතනදිත් තියෙන ප්‍රශ්නයක් තමයි හැම තානාපති කාර්යාලයකදීම අපිට ලැහෙන්න තියෙන අඳුනාව තමයි ස්ටාෆ් එක මදි කියන එක. ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ අපිට ඉන්න ප්‍රමාණය තමයි මේ ප්‍රමාණයෙන් තමයි අපිට වැඩ කරන්න. ඉතින් ඒක හැම තානාපති කාර්යාලයක්. ඉතින් ඒගොල්ලෝ කියනවා අපි තමයි අපි දුප්පත් රටක් අපිට විශාල ප්‍රමාණයක් එහෙම තානාපති කාර්යාලය සේවකයෝ දාන්නත් බෑ. නමුත් ඉන්න අය එහෙම කරන්නේත් නැහැ. ඉන්න අයගෙන් වැඩක් ගන්න ගියාමත් හරිම අසීරු කරුණක් ඒක. ඉතින් ඒක රාජ්‍ය ආයතන හැම එකකම එහෙමනේ. ලංකාවේ වුණත් රාජ්‍ය ආයතනයක වැඩක් කරගන්න ගියාම පුදුමාකාර රස්තියාදුවක් එන්න වෙනවනේ. මිනිස්සෙකුට ලෙඩක් දුකක් හැදුනම ඒකට බෙහෙතක් කරන්න පුළුවන්. නමුත් මානසිකව ඇති වෙන කාර්යය මානසිකව ඇති වෙන යම්කිසි පීඩාකාරී අවස්ථාවකදී ඇත්තටම ඒ මැදිහත් වීම කරන්නේ ඒ රටේම ඉන්න ශ්‍රී ලාංකික සංවිධාන සහ ඒ රටවල් වලම ඉන්න යම් සුබසාධක මධ්‍යස්ථාන වලින්. ඉතින් හුඟක් වෙලාවට මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක සෑහෙන අයට මානසික ව්‍යාකූලත්වයන් ඇති වුණා. සමහර අය හිටියා තමන්ගේ දෙමව්පියෝ මේ කොවිඩ් හැදිලා මරණයටපත් වුණා. වුන්ට මරණයටවත් එන්න හම්බුන්නේ නැහැ. තවත් සමහර අය හිටියා විවිධාකාර ප්‍රශ්න හේතු නිසා මේ පහුගිය අවුරුදු දෙකේදී ඒගොල්ලන්ට එන්නම බැරි වුණ අවස්ථාවල්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඇත්තටම හරිම විශාල මානසික පීඩාවන් වලට ලක් වුණ විශේෂයෙන්ම කාන්තාවන් දැන් අපි ඔය කොච්චර කිව්වත් සමනයි මේ රටේ අපි පිරිමි හැටියට ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේ කාන්තාවන් මැද පෙරදිග යවලා ඒ අහිංසක මිනිස්සු වෙන සල්ලි වලින් ජීවත් වෙන කොට්ටාශයක් ඉන්න රටක් නෙමේක. හරි. මේ රටේ තරුණයෝ සහ කාන්තාවන් හරියට එකතු කරගත්තා නම් මේ රට හරිය ඉක්මනට දියුණු කරගන්න පුළුවන්. අපිට හොඳ කාන්තා ශ්‍රම බලකායක් ඉන්නවා. ඒ අය පුදුමාකාර විදිහට මහන්සිලා වැඩ කරනවා. දැන් ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන තරුණ තරුණියන් ඇත්තටම ඕන් හරි විශිෂ්ට සේවයක් මේ රටටත් ජාතියටත් ඒකම පොදුවේ ඒ අයගේ පරම්පරාවල් වලටත් කරනවා. මොකද ඒ අය දැන් අපේ ඇඟලුම් කිව්වම ශ්‍රී ලාංකික ඇඟලුම් කර්මාන්ත ශාලාවන් ලෝකේ හැමතැනම තියෙනවා. නමුත් ශ්‍රී ලාංකික ඇඟලුම් අපි දැකලා තියෙනවා තාමත්ම වටිනා ඉහළ මිලකට විකුණන බ්‍රෑන්ඩ්ස්. ඒවල ඒ හුඟක් ඒවා මේඩ් ඉන් ශ්‍රී ලංකා. අපිට ඒවා දැක්කම හරි ආස හිතෙනවා ආඩම්බරයක් ඇති වෙනවා. මොකද අපේ අයගේ නිමාව ඒ විශිෂ්ට නිමාව නිසාම අපේ අයගේ ඇඟලුම් ලෝකේ පිළිගත් ආයතන වලින් ඊටාම ඉහළ මිලකට මිලදී ගන්නවා. ඉතින් අපිට ඒක දිනු කරන්න පුළුවන්. දැන් එතනදී දැන් ඔබ අහපු ප්‍රශ්නෙන් මම ඇත්තටම ටිකක් එළියට ගියා. ඒ රටවල් වල අපිට ඇති වෙන පීඩාවන් වලට අපිම විසඳුම් හොයාගන්නවා මිසක් අපිට පිළිහිට වෙන්න ඇත්තටම කවුරුත් නැහැ. සමහරලාට අපි කීප දෙනෙක් එකතු කරගත්ත පුංචි සංවිධානයකින් පුළුවන් උදව්වක් කරනවා. අන්තිම මොහොතේ තමයි තානාපති කාර්යාලයක් එන්නේ ඉස්සරහට ඇවිල්ලා කියන්නේ අපි මේ දේ කරන්නම් කියලා. හැබැයි මෙහෙමයි සමහර තානාපති කාර්යාලවල සමහර නිලධාරීන් ඉන්නවා බොහොම අවංකවම සේවය කරන අය. වෙලා තියෙන්නේ ඔතනත් අර අධ්‍යාපන මට්ටමින් ඇවිල්ලා විභාග සමත් වෙලා තරගකාරී විභාග වලින් ඇවිල්ලා රාජ්‍ය ආයතන වලට ඇවිල්ලා උසස් වීම් ලැබලා ඒ වගේ තැනකට ආවොත් කෙනෙක් ඒ මිනිස්සයා ඇත්තටම එතන තියෙනවා යම්කිසි ඔහුටත් මේකක්. නමුත් හුඟක් කාර්යාල වලට දේශපාලන පත්වීම් ලැබලා එන අය ඉන්නෝනේ. එයාත් එක්ක තමයි ටිකක් අමාරු. මොකද ඒ අය දන්නවනේ එයාට පිටිපස්සෙන් හයියක් තියනවා කියලා.
ඒක නිසා ඒගොල්ලෝ අපිය ගණන් ගන්නෑ. ඒගොල්ලන්ට ඕන දේ කරනවා. ඇවිල්ලා ඒ අවුරුදු 2-3 ගත කරලා සතුටින් ගත කරලා පවුලේ අයත් එක්ක දරුවොත් එක්ක ගත කරලා ඒගොල්ලෝ යනවා. ඉතින් අර අසරණ මිනිස්සුන්ට එතනින් වෙන දෙයක් නැහැ. ඒක නිසා ඒකටත් මොකක් හරි ක්‍රමවේදයක් ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවනේ. මොකක් හරි මම හිතනවා මීට වැඩිය වඩාත් හොඳ. මොකද යහපත් සෞඛ්‍ය මට්ටම වගේම යහපත් මානසික මට්ටම වටිනවා මිනිස්සෙකුට එයාගේ පැවැත්ම කරගෙන යන්න. ඉතින් ඒ මානසික මට්ටම දෙන්න කිසිවෙක් ඉදිරිපත් වෙනවා නම් ඒක ඇත්තටම විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෙකුට ඉතාමත්ම වටින දෙයක්. දැන් අපිට ලංකාවේ ඉඳලා වුණත් දැන් මේ තියෙන මේ සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්, අන්තර්ජාල පහසුකම් වෙන්න පුළුවන්. ඇයි අපිට බැරි මේ විධිමත් ක්‍රමවේදයක් අනුව මේ සියලු විදේශ ශ්‍රමිකයන් විශේෂයෙන් මේ වගේ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් මේ අන්තර්ජාලය හරහා මේ වගේ මේ අන්තර්ජාලය හරහා මේ වගේ මේ මානසික සුවතා වැඩසටහනක් නැත්නම් උන්ට හදිසි උපදෙසක් ලබා ගැනීමේ වැඩසටහනක් රැකියාව පිළිබඳ ගැටලුවක් ඇති වුණොත් ඒ ගැන සාකච්ඡා කිරීමේ වැඩසටහනක් වගේ වදියත් කරන ඒවා ලොකු දේවල්ද? ඇත්තට මේවා ලොකු දේවල් නෙමෙයි. ඒ රටවල් වල දැන් මම දැකලා තියෙනවා ඉන්දියානු සමාජ මාධ්‍ය ජාල මේ කණ්ඩායම් ගොඩක් ඉන්නවා. මේ හදිසි අවස්ථාවක් වුණොත් නීති උපදෙස් දෙන නොමිලේ ඒ හැමදේම මේගොල්ලෝ කරනවා. එතකොට සමාජයේ යාට යම්කිසි ආපදාවක් වුණොත් ඉක්මනට ඒගොල්ලන්ව කන්ටැක්ට් කරලා ඒ සඳහා මේ සහයෝගය දෙන ගොඩක් අය ඉන්නවා. ඉතින් ලංකාවේ කියලා තාම මම එහෙම එකක් දැකලා නැහැ. එහෙම කරන්න ඇත්තටම ඔබ ඒ කියපු මේ කාරණාව හරිම වටිනවා. එහෙම දෙයක් අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් විද්‍යුත් දැන් ඔබලා අර එකතු වෙලා කරන්න යන වැඩේ වගේම එහෙම විද්වත් අය කීප දෙනෙක් අපි තුමු නීතිඥයන් වෛද්‍ය වෘත්තිකයන් සහ විවිධාකාර සමාජ මාධ්‍ය මේ පැතිකඩවල ඉන්න විශිෂ්ටයන් කීප දෙනෙක් එකතු වෙලා එහෙම දෙයක් කරන්න පුළුවන් කමක් තියෙනවා. එතන ලොකු ඉඩක් සහ උවමනාවක් තියෙනවා. ලොකු මං හිතන්නේ අවස්ථාවක් ලැබෙයි මේ වගේ දෙයක් කළොත් සමනේ. ඉතින් අතරම අපිට කරන්න පුළුවන්. අපි එකතු වුණොත් කරන්න පුළුවන්. බැරි කමක් නැහැ. වෙලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන්වත් අර දේශපාලන බල කඳවුරු වලට තල්ලු කරලා ඒ මිනිසුන්ටත් එක පක්ෂ වලින් කැරට්ටලා දීලා ඒ මිනිසුන්ගෙත් අර මොලේ පොඩ්ඩක් කොලොප්පම් කරලා තියෙන්නේ. ඒක තමයිනේ දේශපාලනය කියන්නේ. දේශපාලකයා ඒගොල්ලන්ගේ පැවැත්ම රඳා පවතින්නේ අපිව බෙදෙන තාක්කල්. මොන හරි කරලා අපිව බෙදන්නනේ ඒගොල්ලන්ට ඕනේ. ඒක නිසා අපිව බෙදනවා. අපිව බෙදන්න ඒගොල්ලන්ට ඒ වාසිය ලැබෙනවා. ඉතින් මේක විදේශගත ශ්‍රමිකයා වුණත් හිතන්න ඕන දෙයක්. අපි දේශපාලන කඳවුරු වලින් පැත්තකට දාලා අපිට තියෙන්න ඕන එක කඳවුරයි. ඒ කඳවුර තමයි අපේ රට. අපේ රට ගැන අපිට හැඟීමක් ඇති කරලා දේශපාලකයන් කුඩේට දාපු දවසකට විදේශගත ශ්‍රමිකයන්ටත් මම හිතනවා හොඳ කලක් යයි කියලා. ඒ සුදේශ් කරුණාතිලක